හරි අපි අද කතා කරන්නේ එතකොට ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය සංධීය ස්වරූපයේ ආණ්ඩු ක්‍රමයක් විදිහට තමයි අපි හඳුනගෙන තියෙන්නේ. එතකොට ඒ සංධීය ස්වරූපයේ ආකෘති තුනක් තියෙනවා. එකක් තමයි සම්භාව්‍ය සංධීය ක්‍රමය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සංධීය ක්‍රමය කියලා කියන එක. ඊළඟට තියෙනවා අර්ධ සංධීය ක්‍රමය. තුන්වෙනි එක සහ සංධීය ක්‍රමය. එතකොට මේ සහ සංධීය ක්‍රමය යටතේ ස්විට්සර්ලන්තයේ ආණ්ඩු ක්‍රමය කොයි විදිහටද සංවිධානය වෙලා තියෙන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. ඒතර අපේ මාතෘකාව වෙන්නේ ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන. හරි? ඔව්. එතකොට ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන ගත්තොත් පළවෙනි කාරණය තමයි ස්විට්සර්ලන්තයේ ආණ්ඩුව නිර්මාණය වී තිබෙන ආකාරය. ස්විට්සර්ලන්ත ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවක් ප්‍රාන්ත ආණ්ඩු සමූහයක් කියන පදනම මත. එතකොට පුතේ මේ ස්විට්සර්ලන්තයේදී ප්‍රාන්ත කියන වචනේ වෙනුවට විශේෂ වචනයක් භාවිතා කරනවා කැන්ටන කියලා. එතකොට ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙලා තියෙනවා එක් මධ්‍යම ආණ්ඩුවකින් සහ පූර්ණ කැන්ටන 20කිනුයි පූර්ණ කැන්ටන 20යි අර්ධ කැන්ටන 6යි. අර්ධ කැන්ටන 6යි. මේ විදිහට තමයි ස්විට්සර්ලන්ත සංධීය ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පුතේ මොකද්ද මේ පූර්ණ කැන්ටන 20 සහ අර්ධ කැන්ටන 6 අතර තිබෙන වෙනස? පූර්ණ කැන්ටන 20 පූර්ණ බලය භුක්ති විඳිනවා. ඒ කියන්නේ ප්‍රාන්තයක් විදිහට සම්පූර්ණ ස්වාධීනත්වයේ තියෙනවා පූර්ණ කැන්ටන වලට. මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට සම්බන්ධ වීමේදී පූර්ණ අයිතිය ඒගොල්ලන්ට ලැබෙනවා. නමුත් මේ අර්ධ කැන්ටන කියන ඒවට යම් අවස්ථාවලදී අර්ධ බලයක් තමයි ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාදායකය හඳුන්වනවා සංධීය සභාව කියලා. හරි, ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාදායකය හඳුන්වනවා පුතේ සංධීය සභාව කියලා. හරි, ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ මොන නමින්ද? සංධීය සභාව නමින් තමයි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ සංධීය සභාව මණ්ඩල දෙකකින් සමන්විතයි. එකක් තමයි ජාතික සභාව. අනිත් එක රාජ්‍ය සභාව. ජාතික සභාව කියන්නේ පළමු මණ්ඩලය, රාජ්‍ය සභාව කියන්නේ දෙවෙනි මණ්ඩලය. එතකොට පුතේ ඔයාලා දන්නවා සංධීය ක්‍රමයක දෙවෙනි මණ්ඩලය කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව තුල ප්‍රාන්ත රාජ්‍යයන්ට නියෝජනය ලබා දී තිබෙන අය. මධ්‍යම ආණ්ඩුව තුල ප්‍රාන්ත රාජ්‍යයන්ට නියෝජනය ලබා දී තිබෙන ආයතන. එහෙනම් රාජ්‍ය සභාවට
තේරීපත් වෙලා ඉන්නේ මෙන්න මේ කැන්ටන වල නියෝජිතය. රාජ්‍ය සභාව මන්ත්‍රීවරු 46 දෙනෙකුගෙන් සමන්විතයි. මේ 46 දෙනාව තෝරගෙන තියෙන්නේ පූර්ණ කැන්ටන වලින් දෙන්න බැරි. ඒතර පූර්ණ කැන්ටන 20යිනේ. එහෙනම් දෙන්න බැගින් 40යි. හැබැයි පූර්ණ කැන්ටන වලට නියෝජිතයන් දෙන්නෙක් දෙනකොට අර්ධ කැන්ටන වලට දෙන්නේ එක නියෝජිතයයි. එතකොට මේ 46 සමන්විත වෙලා තියෙන්නේ පූර්ණ කැන්ටන් 20න් තෝරගත්ත 40 දෙනෙකුගෙනුයි අර්ධ කැන්ටන් 6කින් තෝරගත්ත මන්ත්‍රීවරු 6 දෙනෙකුයි. ඒකයි මම කිව්වේ අර්ධ බලයක් ලැබෙන්නේ. දැන් සංදීය සභාව තුල අර්ධ නියෝජනයක් තමයි අර්ධ කැන්ටන වලට ලැබෙන්නේ. ඒ නිසා පූර්ණ කැන්ටන වලට හිමි වන ආකාරයේ බලතල අර්ධ කැන්ටන වලට හිමි වෙන්නේ නැහැ. කොහොම වුණත් ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට අනුව මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු සමූහයක් අතරේ බලතල බෙදා දැක්වීමක් කරලා තියෙනවා. බලය බෙදා දැක්වීමක් කරලා තිනවා. ඒ බලය බෙදීමට අනුව පූර්ණ කැන්ටන වලට අතිශය ස්වාධීන වූ බලතල සමූහයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අර්ධ කැන්ටන වලට බලය නැහැ. පූර්ණ කැන්ටන වලට හිමි වෙන බලතල සියල්ල අර්ධ කැන්ටන වලට හිමි වෙන්නේ නැහැ කියන එකයි මෙතනින් කියන්නේ. හරි. ඉතින් ඔය විදිහට තමයි ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයේ බලය බෙදා හැරීම සිද්ධ වෙලා තියෙන්නේ. අපි ලියමු මෙහෙම. වල මාතෘකාව ලියාගෙන තියෙන්නේ ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන කියලා. ලියාගත්තේ නැති අය ඉන්නවනේ ඉක්මනට ලියාගන්න. ස්විට්සර්ලන්තයේ සංධීය භාවයට අදාළ විධිවිධාන. සරල ලකුණක් දාලා ලියා ගන්න. කාරණා වශයෙන් අපි ලියන්නේ පළවෙනි කාරණේ ලියන්න. ව්‍යවස්ථාවේ පළමු වගන්තියට අනුව ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය පූර්ණ කැන්ටන 20කින් සහ අර්ධ කැන්ටන 6කින් සමන්විත වේ. අර්ධ කැන්ටන වලට පූර්ණ කැන්ටන වලට සමාන තත්ත්වයක් හිමි වුවද
මධ්‍යමාණ්ඩුවේ කටයුතු වලදී අර්ධ කැන්ටන වලට හිමිවන්නේ අර්ධ නියෝජනයකි නිදසුන් ලියන්න. මධ්‍යමාණ්ඩුවේ ව්‍යවස්ථාදායකය වන සංධීය සභාවේ දෙවන මණ්ඩලය වන රාජ්‍ය සභාව තුළ පූර්ණ කැන්ටන වලට නියෝජිතයන් දෙදෙනා බැගින් හිමි වුවද අර්ධ කැන්ටන වලට හිමිවන්නේ එක් නියෝජිතයෙකි. හරි, ඒ පළවෙනි කාරණය සංදී භාවයට අදාළව. දෙවෙනි කාරණය තමයි මේ ප්‍රාන්තයක් කියලා කියන්නේ යම් නිශ්චිත බල ප්‍රදේශයක් තුල ක්‍රියාත්මක වන නැත්නම් යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩුවක්. යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩුවක්. හරි, දැන් බලන්න මේ සිතීමෙන් ඔයාලට පෙන්නන්නේ මේ ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත නිර්මාණය වෙලා තියෙන ආකාරය. මේ ලේක් ජිනීවා, ජුරා, බර්නීස් ලෝලෑන්ඩ්ස්, බර්නීස් ඕබර්ලෑන්ඩ්, වැලීස් ටිකිනෝ, මොකද ග්‍රෝබොන්ඩන් මොනවාද මන් ඒ වචන නේද? ඊස්ටර්න් ස්විට්සර්ලන්ඩ්, සූරිච්, නෝර්ත් වෙස්ටර්න් ස්විට්සර්ලන්ඩ්. කොහොම මේ නම් කරලා තියෙනවා. තව මේකේ නම් කරලා නැති ඒවා තියෙනවා. මේ බෙදලා තියෙනවනේ විවිධ කොටස් 1යි 2යි 3යි 4යි 5යි. ඔහොම බෙදලා තියෙනවනේ.
එතකොට දැන් ඔක්කොම මෙතන තියෙනවා මේ ප්‍රාන්ත 26ක් කැන්ටන 26ක්. එතකොට මේ කැන්ටන 26න් 6ක් අර්ධයි 20ක් පූර්ණ බලය සහිතයි කියලායි කියන්නේ. දැන් එතකොට දැන් බලන්න දැන් මේ වැලේස් බලන්න මේ නිල් පාටින් පෙන්නන එක. ඒ නිල් පාටින් පාට කරලා තියෙන්නේ අදාළ ප්‍රාන්තයට නියමිත භූමි ප්‍රදේශය. ඒ ප්‍රාන්තයට නියමිත භූමි ප්‍රදේශය තුල තමන්ට හිමි සියලුම බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය තියෙනවා. දැන් ව්‍යවස්ථාවෙන් කැන්ටන වලට සීමා කරන ලද බලතල තියෙනවා. හරි. උදාහරණයක් විදිහට මේ ස්විට්සර්ලන්තයේ ජනතාවගේ අයිතිවාසිකම් මොනවද කියලා තීරණය කරන්න හෝ ව්‍යවස්ථාවේ තිබෙන අයිතිවාසිකම් අහිමි කරන්න හෝ මේ කැන්ටනයකට බලය නැහැ. ඒ විදිහට ව්‍යවස්ථාව මගින් යම් කැන්ටනයකට හිමි නැතයි කියන ලද බලතල හැර ඒ කියන්නේ සීමා කරන ලද බලතල හැර සීමා නොකරන ලද සියලු බලතල අර ප්‍රදේශය තුල තමන්ගේ භූමි ප්‍රදේශය තුල ක්‍රියාවට නැංවීමේ අයිතිය කැන්ටන වලට තියෙනවා. මේ විදිහට තමයි නිර්මාණය කරලා තින්නේ ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය. එතකොට අර පෙන්නපු භූගෝලීය පරිසරය තුල දැන් සිතියෙන් බලන්න අපි නිල් පාට කොටස ගත්තේ ඒ නිල් පාටෙන් පෙන්නන්නේ වැලේස් කියන ප්‍රාන්තයේ භූමි ප්‍රදේශය. ඒ ප්‍රදේශය තුල පූර්ණ ස්වයං පාලන අයිතිය. ඒ කියන්නේ මේ ප්‍රදේශය පාලනය කිරීම, ඒ ප්‍රදේශයට අදාළ නීති පැනවීම, ඒවා ක්‍රියාත්මක කිරීම, අධිකරණ පද්ධතිය පවත්වාගෙන යාම, ඒ ප්‍රදේශයට අදාළව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම, ඒ ප්‍රදේශයට අදාළ ව්‍යවස්ථායකයන්, ඒකේ മന്ത്രിවරු සංඛ්‍යාව, විධායකයේ ස්වභාවය, මේ ඕනෑම දෙයක් තීරණය කිරීමේ අයිතිය ආන්න කියන කැන්ටනයට බලය තියෙනවා. හරි. ඒ නිසා ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහට තමන්ට අයිති භූමි ප්‍රදේශය තුළ ස්වයං පාලන බලය ක්‍රියාවට නැංවීමේ හැකියාව සහිතව. හරි. දැන් පැහැදිලි වෙන්නේ නැති සිතියම දැකීමත් එක්ක. සිතියම දැක්ක නේද? කතා කරන්නේ. ඔව් සර්. ඒක. හරි. එහෙමනම් අපි ලියමු දෙවෙනි කාරණේ 1999 දී පැන වූ 1999 දී පැන වූ නව ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා පනවා නැති සියලු කරුණු සම්බන්ධයෙන් කැන්ටන පූර්ණ නිදහසක් භුක්ති විඳී
භුක්ති විඳී එයින් අදහස් වන්නේ තම භූගෝලීය පරිසරය තුල කැන්ටන වලට ස්වයං පාලන බලතල භුක්ති විඳීමේ අයිතිය ඇති බවයි. නමුත් ව්‍යවස්ථාවෙන් සීමා කරන ලද බලතල භුක්ති විඳීමේ අයිතියක් කැන්ටන වලට නැත. ඊළඟට දැන් පුතේ මේ අපි ඉගෙනගෙන තියෙනවානේ එක ආණ්ඩු ක්‍රම වලට අනුව මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය අතර බලතල බෙදා දක්වා තිබෙන ආකාරය. උදාහරණයක් ගත්තොත් කැනඩාවේ තියෙන ක්‍රමය ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි බලතල ව්‍යවස්ථාවේ ලිඛිතව පෙන්නලා තියෙනවා. ශේෂ බලතල මධ්‍යම ආණ්ඩුවට දීලා තියෙනවා. ඉන්දියාවේ නම් දෙගොල්ලන්ටම හිමි බලතල වෙන වෙනම ලයිස්ට් තුනකින් පෙන්නලා දීලා තියෙනවා. ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවේ බලතල නිශ්චිතව පෙන්නලා දෙනවා, ලිඛිතව තියෙනවා. නමුත් ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලතල ලිඛිතව සඳහන් වෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුවට හිමි බලතල හැර ශේෂ බලතල සියල්ලම ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි කියලායි සඳහන් වෙන්නේ. එතකොට ස්විට්සර්ලන්තයේ අනුගමනය කරලා තියෙන ක්‍රමය මොකක්ද? ඒ ඇමරිකාවේ ක්‍රමයම තමයි. මධ්‍යම ආණ්ඩුවට හිමි බලතල නිශ්චිතව සඳහන් කරනවා, ශේෂ බලතල සියල්ලම කැන්ටන වලට පවරා දීලා තියෙනවා. ඒ තමයි ස්විට්සර්ලන්තයේ බලය බෙදා හැර තිබෙන ආකාරය. අපි ලියමු තුන්වෙනි කාරණේ විදිහට. ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාවට අනුව මධ්‍යම ආණ්ඩුවේ බලතල ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාවට අනුව මධ්‍යම ආණ්ඩුවේ බලතල නිශ්චිතවම සඳහන් වේ. ශේෂ බලතල සියල්ල
ශේෂ බලතල සියල්ල කැන්ටර සතු වේ. හරි ඔය තුන්වෙනි කාරණේ හතරවෙනි කාරණේ ගත්තොත් දැන් අපි කිව්වා පුතේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය ඔව් දැන් මේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය නැත්නම් කැන්ටන කියලා වර්ග දෙකක් තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවට සහ කැන්ටන වලට වෙන වෙනම ස්වාධිපති බලය තියෙනවා. ස්වාධිපති බලය කියලා කියන්නේ තමන්ගේ භූමි ප්‍රදේශය පාලනය කිරීම පිළිබඳ ස්වයං පාලන අයිතිය. හරි. එතකොට මේ ප්‍රදේශයට අදාළව ඒ ප්‍රදේශයේ තීරණ ගැනීමේ අයිතිය, නීති සම්පාදනය කිරීම, නීති ක්‍රියාත්මක කිරීම, අධිකරණ කටයුතු පවත්වාගෙන යාම මෙන්න මේ පිළිබඳ බලය ඒ අදාළ බල ප්‍රදේශයේ ආණ්ඩුවට තියෙනවා. ඕකයි ස්වාධිපති බලය භුක්ති විඳිනවා කියන එකේ අර්ථය. right? එහෙමනම් කැන්ටන වලට පුතේ තියෙනවා බලයක්, ස්වාධිපති බලයක් තියෙනවා තමන්ගේ භූමි ප්‍රදේශය තුල ඔය කියන ස්වාධිපති බලය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒක පූර්ණ ස්වාධිපත්‍යයක් නෙමෙයි. ඇයි පූර්ණ ස්වාධිපත්‍යයක් නෙවෙයි කියන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සඳහන් කරලා තියෙනවා සමහර විශේෂ ක්ෂේත්‍ර සමහර බලතල කැන්ටන වලට හිමි නැහැ. එහෙමනම් Tamanට හිමි බලතල සම්බන්ධයෙන් පමණයි අදාළ ප්‍රදේශය තුල ස්වාධිපත්‍ය භුක්ති විඳිය හැකියි. ඒ නිසා කැන්ටන වලට පූර්ණ ස්වාධිපත්‍යයක් නැහැ. තියෙන්නේ අර්ධ ස්වාධිපත්‍යයක්. අර්ධ ස්වාධිපත්‍යයක් කියන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ කැන්ටන වල කටයුතු වලට බලපෑම් කිරීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුවට තියෙනවා කියන්නේ. මධ්‍යම ආණ්ඩුව කැන්ටන වල ස්වාධිපත්‍යයට ගරු කළ යුතුයි. කැන්ටන වල ස්වාධීනත්වයට බාධා පැමිණෙන විදිහට මධ්‍යම ආණ්ඩුව කටයුතු නොකළ යුතුයි. ඒ නිසා ස්විස්ලංක ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ කැන්ටන වල ස්වාධීනත්වය ආරක්ෂා වන විදිහට. මධ්‍යම ආණ්ඩුව කැන්ටන වල කටයුතු වලට බලපෑම් නොකළ යුතුයි කියන එකඟතාවය මත. ඉතින් ඒකත් ස්විස්ලංක සංධීය ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් බවට පත් වෙනවා. අපි ලියමු හතරවෙනි කාරණේ විදිහට මධ්‍යම ආණ්ඩුව කැන්ටන වල ස්වාධිපත්‍යයට ගරු කළ යුතුය. එහෙත්
කැන්ටන වලට පූර්ණ ස්වාධිපති බලයක් හිමි නොවේ. පූර්ණ ස්වාධිපති බලයක් හිමි නොවේ. හරි. එතකොට ඊළඟ කාරණය කොහොමද ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ? සංඝීය ක්‍රමයක අනිවාර්යයෙන්ම නිර්වුල්ව සඳහන් විය යුතු කාරණය. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට අනුව පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් මතුවෙනවා අපි සහසන්ධීය ක්‍රමයක් කියලා කතා කරන්නේ ප්‍රාන්ත රාජ්‍යයන් අධික ස්වාධීනයි මධ්‍යම ආණ්ඩුව සාපේක්ෂ වශයෙන් දුර්වලයි කියන පදනම යනවා. එතකොට එහෙනම් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මධ්‍යම ආණ්ඩුවේ කාර්යයක් බවට පත් කරපුවාම කොහොමද කැන්ටන ප්‍රබල වෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට ඔයාලට හිතෙනවනේ එහෙනම් මධ්‍යම ආණ්ඩුවට ඕන විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන කැන්ටන වල තියෙන බලතලත් මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න පුළුවන් කියලා. එහෙම හිතන එක සාධාරණයි මේ කියන කාරණා ටික නොදන්න තාක්කල්. දැනගත්තට පස්සේ එහෙම හිතෙන්න බෑ. හරි? ඔව්. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නම් මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථා දායකයේ 3න් 2ක කැමැත්ත ඕන. හරිද? ඒතර මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථා දායකයේ කියලා කියන්නේ සංධීය සභාව. ඒතර සංධීය සභාවේ පළමු මණ්ඩලයේ තියෙනවා ජාතික සභාව. ජාතික සභාවේ ඉන්නවා മന്ത്രിවරු 200ක්. ජාතික සභාවේ മന്ത്രിවරු 200ක්. ඒතර මේ 200න් 3න් 2ක් කැමති වෙන්න ඕන. ඊළඟට රාජ්‍ය සභාව තියෙනවා රාජ්‍ය සභාවේ ඉන්නවා മന്ത്രിවරු 46 දෙනෙක්. මේ 46 දෙනාම කැන්ටන නියෝජනය කරන අය. ඒතර ඒ අයත් එකග වෙන්න ඕන. එහෙමනම් මධ්‍යම ආණ්ඩුවට පමණක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් කියලා කිව්වට මෙන්න මෙතෙන්දී වක්‍රාකාරයෙන් ප්‍රාන්ත රාජ්‍යයන් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මැදිහත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ස්විට්සර්ලන්තයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් සංධීය සභාවේ කැමැත්ත විතරක් මදි. ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම ජනමත විචාරණයක් කැඳවිය යුතුයි. ජනමත විචාරණයක් කැඳවිය යුතුයි. එතකොට මේ ජනමත විචාරණයේදී
ඒ ප්‍රාන්තවල ජනතාව කැමති වුණොත් පමණයි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ ප්‍රාන්තවල ජනතාව කැමති වෙන්නේ. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ඒ නිසා මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් කියලා කිව්වට ඇත්තට මධ්‍යම ආණ්ඩුවට මේ වැඩේ හිතුවමනාපෙට කරන්න බෑ. එකක් සංධීය සභාවේ දෙවෙනි මණ්ඩලයේ මගින් මධ්‍යම ආණ්ඩුවේ බලය පාලනය වෙනවා. මධ්‍යම ආණ්ඩුවට හිතුවක්කාරීව කටයුතු කරන්න බෑ. එතකොට අනිත් පැත්තෙන් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් හැඳවිය යුතු නිසා මධ්‍යම ආණ්ඩුවට ඕන විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බෑ. නිසා අනිවාර්යයෙන්ම ජනතාවට හිත කර විදිහට පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා නම් සංශෝධනය වෙන්නේ. අපි ලියමු ඒ කාරණේ නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මධ්‍යම ආණ්ඩුවේ විෂය පතයට මධ්‍යම ආණ්ඩුවේ විෂය පතයට අයිතිකාරයෙකි එබැවින් බලය බෙදා හැරීම පිළිබඳ තීරණ ගැනීමද බලය බෙදා හැරීම පිළිබඳ තීරණ ගැනීමද මාණ්ඩුව සතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා සංධීය සභාවේ කැමැත්ත පමණක් නොව සංධීය සභාවේ කැමැත්ත පමණක් නොව ජනතා කැමැත්තද අවශ්‍ය වේ. ජනතා කැමැත්තද අවශ්‍ය වේ. එක් අතකින් සංධීය සභාවේ දෙවන මණ්ඩලය සංධීය සභාවේ දෙවන මණ්ඩලය කැන්ටන නියෝජිතයන්ගෙන් සමන්විත වන නිසා
මධ්‍යම ආණ්ඩුවේ තනි කැමැත්තට මධ්‍යම ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ හෝ නෙමෙයි සහ බලය බෙදා හැරීම කළ නොහැක බලය බෙදා හැරීම කළ නොහැක දැන් ජනමත විචාරණ කතන්දරේ බලන්න ජනමත විචාරණයක් කැඳවීම අනිවාර්යයි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ලෝකයේ වැඩිම ජනමත විචාරණ පවත්වන්නේ ස්විට්සර්ලන්තයේ මොකද හැම ව්‍යවස්ථා සංශෝධනයකටම ජනමත විචාරණ පැවැත්විය යුතුයි ඒ විතරක් නෙමෙයි ඒ රටේ සාමාන්‍ය කාරණාවලට පවා සාමාන්‍ය නීති පැනවීමේදී පවා ජනමත විචාරණ පවත්වනවා ඒ විතරක් නෙමෙයි ජනතාවට ඉල්ලලා ජනමත විචාරණ ලබා ගන්න පුළුවන් යම් කරුණක් සම්බන්ධයෙන් රජයේ ජනමත විචාරණයක් හඳවන්නේ නැත්නම් ඒ රටේ ජනතාවට පුළුවන් ඡන්දදායකයන් ලක්ෂයකගේ අක්ෂණින් යුතුව ඉල්ලීමක් කරන්න මේ අහවල් කාරණේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්න. එක්සත් ස්විට්සර්ලන්තය කියන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී වූ රාජ්‍යයක්. ඒකට ඔය මානව හිමිකම් අරයා මේ ඔක්කොම තියෙන ස්විට්සර්ලන්තේ මූලස්ථාන කරගෙන ඒකයි හේතුව. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්විට්සර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී. අර අපි කියන්නේ වහලා ගහන ඒවා නෑ. අපේ රටේ වහලා ගහන ඒවා තියෙන්නේ නේද? අපේ රටේ ගොඩාක් වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී කියලා පෙන්නලා අර මකියාවෙල්ලි තියරි අනුගමනය කරා. රෑ ඩැනියෙල් ඩවල් මිගෙල් ක්‍රමය. මකියාවෙල්ලි කිව්වා නේද? ප්‍රසිද්ධියේ ජනතාවට අනුකම්පා කරන්න ආදරය කරන්න ගෞරව කරන්න හැබැයි අප්‍රසිද්ධියේ සියලු දෙනා තමාට විරුද්ධ වන සියලු දෙනා පැහැරගෙන යන්න ඝාතනය කරන්න කියලා මම කියවලි කියලා ප්‍රසිද්ධිය අනුකම්පා සහගත ඒක තමයි ස්වභාවය ඉතින් ජනතාව ඒවට ඉක්මනින් රැවටෙනවා නේ ඉතාලම වේගයෙන් රැවටෙන ජනතාවක් අපේ මට මේ රැවටිලි සහගත බව පුරවැසියන්ට විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඔයාලට තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන් පන්තිවලට එන අයට. මට ඊයේ මේ අනුරාධපුරයේ ගුරු උපදේශක මහත්මයෙක් කියනවා අපිත් එක්ක පෙම්මා කියන මේ ඇඩිෂනල් කෙනෙක්. එයා මාකින් පැනල් එකේ ඇඩිෂනල් කෙනෙක්. මට ගියසති කිව්වා මල්ලි මේ අපරාධේ මේ ප්‍රාන්තියක් තියෙනවා ලින්ක් එකක් එවලා තිනවා මට උඹට එවන්න බැරුණා මේ අන්තිම මොහොතේ මට උඹව මතක් වුණේ. මම ලබන සතියේ එවන්නම් කියලා ඊයේ රෑ කොහොම හරි මට එහුවා ලින්ක් එක. දැන් මේ ගුරුවරයෙක් දේශපාලන විද්‍යාව උගන්වනවා. දිල් සර් ලියනගේ කියලා. මම පොළොන්නරු උගන්වන කාලේ මට මතකයි දෙහි අතරන් ඊ පැත්තේ පාන්ති කෙනෙක්. දැන් ගිය සතියේ පැය දෙකම සම්පූර්ණයෙන්ම සොක්‍රටිස් කෙනෙක් ගන්නවා කියලා. හරි? දැන් මම ලින්ක් එක ඔපන් නිසා ඊයේ එක මට බැලුවා පැයක් විතර බැලුවා. ඒ මං බලපු පැයේ විනාඩි 45ක් ආපහු සොක්‍රටිස් කියන්නේ ඉගෙනුවා. ඉගෙනුවා විතරක් නෙමෙයි සොක්‍රටිස්ට පතරංග ජාතකයේ වගේ නෝට් එකක් දී. ඊට පස්සේ ඊයේ උගන්වන්න පටන් ගත්තා ප්ලේටෝ ගැන. දැන් ප්ලේටෝ අර සොක්‍රටිස්ට මරණ දඬුවම දුන්නනේ. ඒ සොක්‍රටිස් ගෝලයානේ. ඉතින් මෙයා දැන් අර පැනලා යනවා මුල් කාලේ රටින් අවුරුදු 12 හොද බෙල්තන් වල ගිහිල්ලා ඉන්නවනේ මේ ප්ලේටෝටත් තිබුණනේ මරණ තරජන. ඉතින් මෙයා අර ඉතාලියට ගියවා සිසිලියට ගියවා ඔය කොහොම ටික කියලා ආපහු දෙනවා හෙන නෝට් එකක් කා ගැනද ප්ලේටෝ ගැන.
ඉතින් දැන් බලන්න ළමයිදු දැන් එයා දානවා මේ හරි මේ අමුතු වචන ටිකක් භාවිතා කරලා මේ අර අපි කියන්නේ මුරුංගත්තේ තියෙනවා කියලා මුරුංගත්තේ උඩින්ම තියලා මේ මොනවාද මේ ළමයා අන්දලා ඉවරලා ළමයිට කියනවා මේ මං ගැන මොනවද හිතන්නේ කියලා මෙසේජ් කරන්න. ළමයි ඉතින් කියනවා ළමයි මටත් තේරෙනවා ළමයිට නෙන කැමැත්තේ වගේ මෙසේජ් කරා. ළමයි 137ක් විතර මුලින් හිටියා පස්සේ අර විනාඩි 45 ගිහිලා නෝට් එකක් විතර දෙන්න පටන් ගන්නකොට ඒක 105ට විතර වගේ අඩු වුණා. ඉතින් මම මේ කල්පනා කරුවේ දැන් සිලබස් එකේ මම ඊට පස්සේ මේ අර chat box එකෙන් මෙසේජ් එකක් ඇහුවා මේ සර් සොක්‍රටිස් කියන විභාගේ මොනවා හරි අහලා තියෙනවද ප්‍රශ්න කියලා. ඊට පස්සේ කියනවා නෑ සොක්‍රටිස් කියන ප්‍රශ්න අහලා නැහැලු. මේ හැබැයි ප්ලේටෝයි මේ ඇරිස්ටෝටලුයි ගැන කියනකොට මේ සොක්‍රටිස් ගැන නොකිය බෑ. ඒ නිසා සොක්‍රටිස් ගැන කියලා දිග නෝට් එකක් දෙන්න. ඉතින් බලන්න මේ මිනිස්සු කොයිතරම්නම් ඇඳෙනවද කියන්නේ. අඩුමතර මේ සොක්‍රටිස් ගැන තියා ඇරිස්ටෝටල් ගැනවත් නෝට් එකක් අපි ඔයාලට දීලා නැහැ. ඇරිස්ටෝටල් ගැන යම් තැන්වල සඳහන් කිරීම නිසා ඇරිස්ටෝටල් කියලා නෝට් එකක් දීලා තියෙනවා. ප්ලේටෝ කියලා වෙනම නෝට් එකක් දීලා තියෙනවා. සොක්‍රටිස් ගැන කොහේ හරි සඳහනක්වත් කරලා තියෙනවද නෝට් එක? නැහැ. ඉතින් මේ දැන් ඊයේ පැය දෙකයි ගිය සතියේ පැය දෙකයි ඊයේ ප්ලේටෝ විතරක් ඉවරට මම හිතන්නේ ඒ ගිය තාලෙට ඊළඟ දවසේ ඇරිස්ටෝටල් තව එහෙම ගියොත් තව පැය 4ක් 5ක්වත් යනවා ඒක උගන්නන්න. ඉතින් එතකොට මේ නෝට් පුරවගෙන ළමයි විභාගයට මුහුණ දෙන්නේ ඇති වැඩේ මොකක්ද? නිසා මේ හැමදේම රැවටීමකට ලක් වෙලා තියෙන හැමදේම ඇඳිලි තියෙන්නේ. හැමතැනම එහෙමයි. අධ්‍යාපනය තුලද එහෙම නැත්නම් දේශපාලනය තුලද වෙළඳපොළ තුලද නේ සාමාන්‍ය ජන ජීවිතය තුලද මේ හැම තැනම තියෙන ඇඳිලි විවෘතව යථාර්ථය කතා කරන්නේ නැහැ කිසිම. ධනය හමුවේ සියල්ල අන්දනවා. බලය හමුවේ සියල්ල අන්දනවා. ඉතින් මේවට ඇඳ ගන්න එපා පුතේ. Tamanට මොලේ කියලා එකක් තියෙනවා. නේද? දැන් අර ළමයින්ට අපි අපේ තියෙන ලොකුම දුර්වලතාවය මොකද්ද? අපි විෂයක් ඉගෙන ගන්න යනකොට අඩුමතර මේක විෂය නිර්දේශය හොයාගන්න ගුරුවක් පුත හොයාගන්න ඕන තරම් දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම වලට උගන්වන්න ගත්තේ මුලදීම කිව්වා ඩවුන්ලෝඩ් කරගන්න ගුරුවක් පුත. උගන්වනකොට බලන්න මේ පිළිබඳව කොහේ හරි කියලා දෙනවා සොක්‍රටිස් කියන මෙහෙම ලොකු උද්ග නෝට් එකක් දීගෙන එහෙම කියන්නේ කියලා සොක්‍රටිස් මේ මරුණාය අර එහෙමුණාය ඒක උගන්වන කාරණා වශයෙන් සොක්‍රටිස් කැතයි සොක්‍රටිස් ඔහොම උගන්වනවා ඉතින්. පිස්සු හැදෙනවා හරියට. සොක්‍රටිස් තනියෙන් ඉගෙන ගත්තේ සොක්‍රටිස්ට ගුරුවරයෙක් නෑ මොකද? ඒකේ තියෙන දේශපාලන විද්‍යාත්මක වැදගත්කම මොකක්ද? ඉතින් ඔන්න ඔය වගේ තමයි ඇන්දිලා තියෙන්නේ. ස්විට්සර්ලන්තයේ මිනිසුන් වල එහෙම අන්දන්න බෑ. ඒ මිනිසු හරියම දේශපාලනික වශයෙන් බුද්ධිමත්. මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය දීලා තිබුණාට අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් කැඳවන්න ඕනේ. ඒ ජනමත විචාරණයේදී ආකාර දෙකකින් ජනමත විචාරණය සම්මත වෙන්න ඕනේ. එකක් තමයි පූර්ණ කැන්ටන් 20න් 11ක් ජනමත විචාරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිය යුතුයි. ඒ කියන්නේ ජනමත විචාරණය ජයග්‍රහණය කරන්න ඕනේ පූර්ණ ප්‍රාන්ත කැන්ටන් 20න් 11. සමස්තයක් වශයෙන් ගත්තොත් ප්‍රකාශිත රටේම ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ජනමත විචාරණයට පක්ෂව 150ක ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් එහෙම නැතුව ජනමත විචාරණයක් සම්මත කරගන්න බෑ. ඉතින් ඒ හින්දා ජනමත විචාරණ කැඳවීම පූර්ණ වශයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ විශේෂේත්‍රයට ඇතුළත් කරලා තිබුණාට කිසිසේත්ම ජනමත විචාරණ කැඳවීම නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පූර්ණ වශයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ විශේෂේත්‍රයට එකතු කරලා දීලා තිබුණාට මධ්‍යම ආණ්ඩුවට උවමනා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බැරි බව පැහැදිලි පුතේ උන්න බලන්න. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් ගිහිල්ලා හරි අවසානයේ කැන්ටනවල කැමැත්ත අවශ්‍ය වෙනවා.
හරි එහෙනම් ඔන්න ඒ තමයි ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාරය. ඔව් අපි ලියපු එකටම. ඔව් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ජනමත විචාරණ කැඳවීම අනිවාර්ය සාධකයක් වන අතර 'එහිදී පූර්ණ කැන්ටන 20න් 11ක්ද සමස්ත ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50ක්ද ජනමත විචාරණයට පක්ෂව ලැබිය යුතුය. හරි ඔය තමයි පුතේ ස්විට්සර්ලන්තයේ තුල සංධීය භාවයට අදාළව තිබෙන විධිවිධාන. අපි යනවා ඊළඟ මාතෘකාවට ලියන්න කැන්ටන සතු ස්වයං පාලන බලතල. කැන්ටන සතු ස්වයං පාලන බලතල කැන්ටන සතු ස්වයං පාලන බලතල. දැන් මේ ස්වයං පාලන බලතල කියලා කියන්නේ තමන්ට පමණක් ක්‍රියාත්මක කළ හැකි. තමන්ට තමන්ගේ බලදේශය තුළ ක්‍රියාවට නැංවීමට අයිතිය තිබෙන බලතල. ඒක තමයි ස්වයං පාලන බලතල කියලා කියන්නේ. දැන් මේකේ පළවෙනි කාරණේ විදිහට අපිට කතා කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ කියන්නේ කැන්ටන වලට අදාළ ව්‍යවස්ථාව. සංධීය ක්‍රමයක සාමාන්‍යයෙන්
ජාතික ව්‍යවස්ථාවට අමතරව ඒ ප්‍රාන්තයට වෙන වෙනම ව්‍යවස්ථා තියෙනවා. ඒක ස්විට්සර්ලන්තයට තාවේනිකයි. එතකොට කැන්ටන ව්‍යවස්ථාව පිළිබඳ බලය තියෙන කැන්ටන වල. මේ වගේ මේ කැන්ටන බල ප්‍රදේශය තුළ පරිපාලන බලය කැන්ටන ව්‍යවස්ථාව සහ පරිපාලන බලතල. ඊළඟ පළවෙනි කාරණේ කතා කරනවා කැන්ටන ව්‍යවස්ථාව සහ අපොඩ හිඳලමයි කැන්ටන ව්‍යවස්ථාව පිළිබඳ බලය සහ එල්ල කඩුයි කැන්ටන ව්‍යවස්ථාව පිළිබඳ බලය සහ පරිපාලන බලතල. කැන්ටන ව්‍යවස්ථාව පිළිබඳ බලය සහ පරිපාලන බලතල. දැන් මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? සමස්ත ස්විට්සර්ලන්තයේම අදාළ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක මුළු ස්විට්සර්ලන්ත භූමියටම අදාළමයි ක්‍රියාත්මක වෙන්නේ. අර ඉස්සරලා සිටීමෙන් පෙන්නපු Tamanට අයිති බල ප්‍රදේශයක් තියෙනනේ. ඒ බල ප්‍රදේශයට අදාළම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ඒක පවත්වගෙන යාමේ බලය කැන්ටන වලට තියෙනවා. හරි. ඒකට අපි කියනවා කැන්ටන ව්‍යවස්ථාව කියලා. හැබැයි දැන් මේ කැන්ටන ව්‍යවස්ථාව ජාතික ව්‍යවස්ථාව උල්ලංඝනය කරන එකක් වෙන්න බෑ. හරි. ජාතික ව්‍යවස්ථාව උල්ලංඝනය කරන එකක් වෙන්න බෑ. ඇයි එහෙම කියන්නේ? දැන් ජාතික ව්‍යවස්ථාවෙන් කැන්ටන වලට සීමා කරලාද බලතල තියෙනවනේ. ජාතික ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුව සතු බලතල නිශ්චිතව පෙන්ලා දීලා තියෙනවා කියලා කිව්වා. එහෙනම් ඒ මධ්‍යම ආණ්ඩුවට හිමි කියලා පෙන්ලා දුන්නු බලතල වලට අදාළව කැන්ටන ව්‍යවස්ථාව නිර්මාණය කරන්න බැහැ. කැන්ටන ව්‍යවස්ථාව නිර්මාණය කළ යුත්තේ අර මධ්‍යම ආණ්ඩුවට හිමි කර දුන්නු බලතල වලට බලපෑමක් නොවන ආකාරයෙන්. ඒ වගේම කැන්ටන වලට සීමා කරලාද බලතල තියෙනවනේ. ඒවට තර්ජනයක් වෙන විදිහේ ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් කැන්ටන පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් තියෙනවා. ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාවෙන් කැන්ටන පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් දීලා තියෙනවා. ඒ කියන්නේ ජාතික ව්‍යවස්ථාවෙන්. එතකොට ජාතික ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට දීලා තියෙන අයිතිවාසිකම් අභියෝගයට ලක් වෙන විදිහට කැන්ටන ව්‍යවස්ථාව නිර්මාණය කරන්න බෑ. එහෙනම් තමන්ගේ බල ප්‍රදේශයට අදාළව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ පූර්ණ අයිතිය කැන්ටන වලට තියෙනවා. හැබැයි ඒ ව්‍යවස්ථාවෙන් ජාතික ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවිය යුතුයි. ජාතික ව්‍යවස්ථාවට යටත්වයි කැන්ටන ව්‍යවස්ථාව නිර්මාණය කරගන්නේ. එනයි කැන්ටන ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීම කැන්ටනට අදාළයි. ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරලා ඊට පස්සේ අර ජාතික ව්‍යවස්ථාවෙන් දුන්නු බලතල වලට අදාළව පරිපාලන කටයුතු ක්‍රියාවට නැංවීමේ අයිතිය කැන්ටන වලට ලැබෙනවා. හරි. ඉතින් ඔය තමයි ව්‍යවස්ථාව සහ පරිපාලන කටයුතු පිළිබඳ බලය. ඔව් පළවෙනි කාරණේ ලියමු. කැන්ටන ව්‍යවස්ථාව පිළිබඳ බලය සහ
පරිපාලන බලතල කියලා කිව්වේ මෙහෙම ලියන්න. ප්‍රාන්ත පාලනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කර ගැනීමේ අයිතිය කැන්ටන සතු වේ. කැන්ටනය තුල අනුගමනය කරන දේශපාලන හා පරිපාලන ක්‍රමය කැන්ටන විසින් තීරණය කළ යුතුය. එහෙත් එමගින් ජාතික ව්‍යවස්ථාව උල්ලංඝනය නොවිය යුතුය. හරි ඔන්න ලියන්න පුතේ දෙවෙනි කාරණය ප්‍රාදේශීය පාලන ඒකක පිළිබඳ බලය. ඔයාලට පුතේ මම මේ ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය ගැන කතා කරන්න පටන් ගන්නකොටම කිව්වා ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ කොටස් තුනකින්. නැත්නම් ස්තර තුනකින්. හරි. පාලනයේ ස්තර තුනකින් නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොමද? ඔන්න බලන්න මධ්‍යම ආණ්ඩුව ඊළඟට කැන්ටන කියලා ඕනනම් කියන්න පුළුවන් හොඳේ ඊළඟට කොමියුන
ඒක නිකන් අලුත් උනක්ද? කොමි උන කිව්වා නේද? ඒක අලුත් උනක් නෙමෙයි කොමි උන. මොනවද මේ කොමි උන කියන්නේ? කොමි උන කියන්නේ පුතේ ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට අනුව ප්‍රාදේශීය පාලන ඒකක. ලංකාවේ ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා කියලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රාදේශීය පාලන ඒකක. ඒකට තමයි කොමියුන කියලා කියන්නේ. හරි. දැන් එතකොට දැන් මේ ප්‍රාදේශීය පාලන ඒකක වලට තියෙනවනේ යම් බලතල නේද? ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට අනුව මෙන්න මේ කොමියුන ස්ථාපිත කිරීම. ඒ කියන්නේ ප්‍රාදේශීය පාලන ඒකක නේද? ඔව්. කොමියුන ස්ථාපිත කිරීම ඒවාට බලය පවරා දීම මේ පිළිබඳ බලය තියෙන්නේ කැන්ටන වල. කොමියුන සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට කිසිම බලයක් නැහැ. කොමියුන සම්බන්ධ බලය පූර්ණ වශයෙන්ම තියෙන්නේ කැන්ටන වල. ඒතර කොමියුන වලට කොමියුන ස්ථාපිත කිරීම කැන්ටන විසින් කරන්නේ. කොමියුන වලට අදාළ බලතල පවරා දීම කැන්ටන විසින් කරන්නේ. හැබැයි විශේෂත්වය තමයි ස්විට්සර්ලන්තයේ තුල මේ කොමියුන කියන ප්‍රාදේශීය පාලන ඒකක පවා ස්වයං පාලන බලතල භුක්ති විඳිනවා. කොමියුනයට බලතල පවරා දීම කරන්නේ කැන්ටන විසින් වුණාට ඒ දුන්නු බලතල පුතේ කැන්ටනේට ආපහු ගන්න බෑ. දුන්නොත් දුන්න තමයි. ගැමිලි බොරු. එහෙමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ. කොහොම වුණත් ඒ කොමියුන නැත්නම් ප්‍රාදේශීය පාලන ඒකක පිළිබඳ බලය ස්ථාපිත කිරීම සහ ඒවට දාලා බලතල පවරා දීම සම්පූර්ණයෙන්ම කැන්ටන වල කාර්යයක් බවටයි පත් වෙන්නේ. අපි ලියමු දෙහෙන. කැන්ටන යටතේ පවතින ප්‍රාදේශීය පාලන ඒකක වන කොමියුන highlight කරලා ලියා ගන්න. කොමියුන මියුන වගේ නිකන් නේද? නෑ නේ. කොමියුන highlight කරගන්නකොට කොමියුන වලට බලතල පවරා දීමේ අයිතිය කැන්ටන සතු වේ. නිදසුන් ලියන්න. ප්‍රාදේශීය මංමාවත් ගොඩනැගීම. ප්‍රාදේශීය මංමාවත් පොඩි පාරවල් ගොඩනැගීම හා සුපරීක්ෂාව. ප්‍රාදේශීය මංමාවත් ගොඩනැගීම හා සුපරීක්ෂාව
කමාවක් දාන්න පුතේ. ගෑස් හා ජල සැපයුම ගෑස් නම් ඉතින් මතක් කරන්න එපා නේද නේද? ගෑස් හා ජල සැපයුම වැනි බලතල කොමියුන වලට පවරා දී ඇත. කොමියුන වලට පවරා දී ඇත. උදාහරණයක් අවසන් කරලා ලියන්න. එහෙත් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දුන් බලතල නැවත කැන්ටන වෙත පවරාගත නොහැක. නැවත කැන්ටන වෙත පවරාගත නොහැක. හරි. ඒ ප්‍රාදේශීය පාලන බලතල පිළිබඳ අයිතිය නේද? ඔව්. ඊළඟට ලියන්න පුතේ තුන්වෙනි කාරණය අධ්‍යාපනය පිළිබඳ බලතල. අධ්‍යාපනය පිළිබඳ බලතල. ඔව්. දැන් පුතේ අපි මේ කතා කරන්නේ 1999 සම්පාදනය කරපු ව්‍යවස්ථාව යටතේනේ නේද? මේ ස්විට්සර්ලන්තයේ තුන්වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1999 ඉඳන් ක්‍රියාත්මක සම්මත වෙලා 2000 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඊට පෙර 1848 ව්‍යවස්ථාවක් තිබුණා. ඊට පස්සේ 1874 කොහෙද ආයේ ව්‍යවස්ථාවක් කරනවා නේද? 1874 ඔව් 1874 දැන් එතකොට මේ 1848 කියලා කියන්නේ මේ වෙනකොට අවුරුදු 173ක් ගත වෙලා නේද? 173ක් ගත වෙලා නේ. ආරම්භයේ පටන් ඒ කියන්නේ 1848 කාලේ වගේ ඉඳන්ම අධ්‍යාපනයේ පිළිබඳ අයිතිය තිබුණේ අධ්‍යාපන කටයුතු ක්‍රියාවට නැංවීමේ බලය තිබුණේ කැන්ටන වලට. ඒක අදටත් එහෙමමයි. විෂය මාලා සකස් කිරීම නේද? පාසල් පද්ධතිය පවත්වාගෙන යාම මෙහෙයවීම ඒවට අදාළ කාර්ය මණ්ඩල තෝරා ගැනීම මෙන්න මේ වගේ බලතල සම්පූර්ණයෙන්ම කැන්ටන වෙත ලබා දීලා තියෙනවා. බොහොම සරලයිනේ. අපි ලියමු ඊළඟ කාරණේ අධ්‍යාපන පිළිබඳ බලය.
අධ්‍යාපන කටයුතු පිළිබඳ බලය අතීතයේ පටන්ම කැන්ටන සතුව පවතී. විෂයමාලා සකස් කිරීම විෂයමාලා සකස් කරනවා කියන පුතේ මේ අපි කියන්නේ සිලබස් එක. මේක තමයි විෂයමාලා සකස් කිරීම. අධ්‍යාපන කාර්ය මණ්ඩල තෝරා ගැනීම. පාසල් පද්ධතිය මෙහෙයවීම. යනාදී බලතල මීට අයත් වේ. ඊළඟ කාරණේ ලියන්න මහජන සාමය පවත්වාගෙන යාම. දෙවිඩ ලියන්න එපා. මහජන සාමය පවත්වාගෙන යාම කියලා විතරක් ලියන්න. මහජන සාමය පවත්වාගෙන යාම කියලා විතරක් ලියන්න. ඇයි මම මේ ජාතික ආරක්ෂාවක් ගැන ලියන්නේ? ඔයාලා පුතේ නිරන්තරයෙන්ම පටලව ගන්න කාරණා දෙකක් තමයි මේ මහජන සාමය, ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව වෙනයි, මහජන සාමය වෙනයි. මහජන සාමය කියලා කියන්නේ රටක් අභ්‍යන්තරයේ තුල මිනිසුන් වශයෙන් ජීවත් වෙනකොට අපිට සාමකාමීව ජීවත් වීමේ පසුබිම, ඒ කියන්නේ සැකයකින්, බියකින්, තැති ගැනීමකින් තොරව, ආතතියකින් තොරව ජීවත් වීමේ අයිතියක් තිබිය යුතුයි. රට තුල මංකොල්ල කෑම්, මං පැහැරීම්, ස්ත්‍රී දූෂණ, පැහැරගෙන යෑම්, සොරකම් මේ වගේ තත්ත්වයන් පවතිනවා නම්, වර්ධනය වෙලා තිබේ නම්, එතකොට මිනිසුන්ට සාමකාමීව ජීවත් වීමේ පසුබිමක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහජන සාමය පවත්වාගෙන යන්න බෑ. එහෙනම් මිනිසුන් වශයෙන් ජීවත් වෙනකොට මේ මිනිස් සමාජය තුළ කොහොමද සියලු දෙනාට සාමූහිකව ජීවත් වීමේ හැකියාව ලබා දෙන්නේ? එහෙම නැත්නම් මේ සැකයකින්, බියකින් තොරව ජීවත් වෙන්න සුදුසු පරිසරයක් කොහොමද නිර්මාණය කරලා දෙන්නේ? ඒ වෙනුවෙන් තමයි සෑම රාජ්‍යයක් තුළම නීති පනවලා තියෙන්නේ. ඒ වගේම මේ නීති උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට එරෙහිව නඩු පැවරීම,
මේ පිළිබඳ බලය තියෙනවා පොලිසියට. තවයිද තියෙනවා මං කියන්නේ මේ අපේ කාර්යයට අදාළ. එහෙනම් මේ මහජන සාමය පවත්වාගෙන යාම කියන කාරණේදී නීති ක්‍රියාත්මක කිරීමත් පොලිසිය කියන ආරක්ෂක කටයුතු බාර අංශය පවත්වාගෙන යාමත් වැදගත් වගකීමක් බවට පත්. එහෙනම් මොකද ජාතික ආරක්ෂාව කියන්නේ? ජාතික ආරක්ෂාව කියන්නේ තනි පුද්ගලයන්ගේ ආරක්ෂාව නෙමෙයි. මහජන සාමය තුළ බලාපොරොත්තු වෙන්නේ තනි පුද්ගලයන්ගේ ආරක්ෂාව. ඒකට තමයි පොලිසිය ක්‍රියාත්මක. ජාතික ආරක්ෂාව කියන්නේ සමස්ත රාජ්‍යයේ ආරක්ෂාව. සමස්ත රාජ්‍යයේ ආරක්ෂාව. ඒ සඳහා වූ බලය තියෙන්නේ රටක පොලිසියට නෙමෙයි. ඒ සඳහා වූ බලය තියෙන්නේ රටක හමුදාවට. හමුදාවට මහජන සාමය පිළිබඳ බලය නැහැ. ඒ කියන්නේ සිවිල් කටයුතු පිළිබඳ බලය නැහැ. ජාතික ආරක්ෂාව පිළිබඳ බලය තියෙනවා. ඔයාලා දැකලා ඉතින් පහුගිය දවස්වල මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ මොනවද මාර්ග බාධක දාලා තියෙනවා. මේ මාර්ග බාධක වල සමහර තැන් වල ඉන්නවා හමුදාවලුත් ඉන්නවා පොලිසියලුත් ඉන්නවා. දැන් මේ දවස්වල හමුදාවට ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකු වගකීම් නැහැනේ. තියෙනව නැත්තේ නෑ මම කියන්නේ. නමුත් මේ යුදමය තත්ත්වයක් රට ඇතුලේ නෑනේ. ඒ නිසා හමුදාවේ කටයුතු යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉතින් හමුදා නිලධාරීන්ගේ සහයෝගය ලබා ගන්න ඕනේ. මේ මහජන සාමය පහසුවෙන් පවත්වාගෙන යන්න. හැබැයි මේ පොලිස් මාර්ග බාධකවල හමුදාවේ අය හිටියට ඒගොල්ලෝ කරන්නේ නවත්තනවා පරීක්ෂා කරනවා වගේ කටයුත්තක් පමණයි. එතනින් එහාට අත්අඩංගුවට ගැනීම හෝ එහෙම නැත්නම් දඩකොළ ලිවීම හෝ නඩු පැවරීම හෝ එහෙම නැත්නම් ඒ ආපු වාහනයක් සැකසහිත නම් ඒක බාරේ තබා ගැනීම හෝ ඒ වගේ දේවල් කරන්න හමුදාවට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ මාර්ග බාධකවල හමුදාව ඉන්නේ පොලිසියට සහාය වීම පිණිස. හරි. ඉතින් මතක තියාගන්න රටක මහජන සාමය පිළිබඳ බලය පොලිසිය අධිකරණය බන්ධනාගාර ඒවා විසඳුමේ ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍යයෙන් මේ විවෘත සමාජය තුළ පොලිසිය තමයි නිරන්තරයෙන් මේ කටයුත්තට මැදිහත් වෙන්නේ. පොලිසිය මැදිහත් වුණාම පොලිසිය ඒ අයට විරුද්ධව නඩු පවරන උසාවියේ ඊට පස්සේ උසාවියෙන් තීරණය කරනවා දඬුවම්. උසාවියේ අවසරගත කරන්න කිව්වොත්ම අන්නලෙට බන්ධනාගාරට ගිහින් දැන් මොකද තමයි ක්‍රියාව. හරි. හරි. එහෙමනම් දැන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමය තුල ඒ කැන්ටනය තුල මහජන සාමය සහ මහජන සාමය පවත්වාගෙන යාම කැන්ටන සතු බලයක් බවට පත් වෙනවා. ජාතික ආරක්ෂාව මධ්‍යම ආණ්ඩුවේ කාර්යය. ඒක කැන්ටන සතු කාර්යයක් නෙමෙයි. එහෙනම් සෑම කැන්ටනයක් තුළම මේ මහජන සාමය වෙනුවෙන් නීති පනවනවා. මේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට බලය පවරලා තියෙනවා. එහෙනම් සෑම කැන්ටනයකටම අදාළව පොලිසිය තියෙනවා. ඒවා මෙහෙමන්නේ කැන්ටනයේ විසින්. හරි. ඔක තමයි මහජන සාමය පිළිබඳ කාර්යය. අපිට මේ පුංචි දෙයක් කියන්න දෙන්නේ. නමුත් දැන් ඔය ගොනු කරගත්තාම තේරුම් ගැනීම පහසුයි. ඔව්. කැන්ටන බල ප්‍රදේශය තුල මහජන සාමය පවත්වාගෙන යාමේ බලය කැන්ටන සතු වේ.
ඒ අනුව කැන්ටන බල ප්‍රදේශයට අදාළ කැන්ටන බල ප්‍රදේශයට අදාළ පොලිස් කටයුතු පිළිබඳ බලයද පොලිස් කටයුතු පිළිබඳ බලයද කැන්ටන සතුවේ ඊළඟ කාර්ය ලියන්න පුතේ සංස්කෘතික කටයුතු ඔව් සංස්කෘතික කටයුතු කියන්නේ මොනවද සාමාන්‍යයෙන් රාජ්‍යයට හිමි සංස්කෘතික කටයුතු තමයි ජාතික උරුමයන් පවත්වාගෙන යාම රටේ ජාතික ගීය ජාතික කොඩිය භාෂාව ආගම මෙන්න මේ වගේ කාරණා පිළිබඳ බලය යම් ප්‍රාන්තයක් තුළ සංස්කෘතික කටයුතු ක්‍රියාවට නැංවීම තීරණය කිරීම ඒ පිළිබඳ බලය තියෙන කැන්ටනයේ කැන්ටනයේ ජාතික කොඩිය කැන්ටන කොඩිය කුමක් විය යුතුද කැන්ටන භාෂාව කුමක් විය යුතුද කැන්ටන බල ප්‍රදේශය තුළ තිබෙන සංස්කෘතික කාරණා නැත්නම් මේ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් කුමන දේවල්ද කරන්න ඕනේ ඒ සඳහා ගන්නා වූ තීරණ මොනවාද ඒ බල ප්‍රදේශයේ තියෙන සංස්කෘතික උරුමයන් ජාතික උරුමයන් ආරක්ෂා කිරීම හෝ ඒවට අදාළව තීරණ ගැනීම මෙන්න මේ පිළිබඳ පූර්ණ බලය කැන්ටන සතුවේ ඒවට අදාළව මධ්‍යමානුවට කිසිම ආකාරයකින් මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔව් බොහොම සරල කාරණා. සංස්කෘතික කටයුතු සංවිධානය කිරීම සංස්කෘතික උරුමයන් සංස්කෘතික කටයුතු සංවිධානය කිරීම සංස්කෘතික කටයුතු සංවිධානය කිරීම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම කැන්ටන ගීය සහ කැන්ටන කොඩිය පවත්වාගෙන යාම කැන්ටන ගීය සහ කැන්ටන කොඩිය පවත්වාගෙන යාම යනාදී සංස්කෘතික කටයුතු පිළිබඳ බලය කැන්ටන ගීය සහ කැන්ටන කොඩිය පවත්වාගෙන යාම ආදී සංස්කෘතික කටයුතු පවත්වාගෙන යාම ආදී සංස්කෘතික කටයුතු පවත්වාගෙන යාම කැන්ටන වෙත පැවරේ ඊළඟ කාරණේ ලියන්න යටිතල පහසුකම් පවත්වාගෙන යාම
යටිතල පහසුකම් පවත්වාගෙන යාම ඒ කියන්නේ පුතේ ඔය මහා මාර්ග දුම්රිය මාර්ග නේද මංමාව අනේ ඒ වගේ විදුලිය ඊට පස්සේ මොකද්ද ජල ප්‍රවාහනය නේද අනේ ඒ වගේ කාරණා පිළිබඳ අයිතිය තියෙන්නේ කැන්ටන වලට ඒවා තමයි යටිතල පහසුකම් ලියන්න මංමාවත් ගොඩනැගීම් මංමාවත් ගොඩනැගීම් ජලය හා විදුලිය පහසුකම් සැපයීම ජලය සහ විදුලිය පහසුකම් සැපයීම සර් මුලින් ඉඳන් කියන්නකො ඇහෙන්නේ ඇහෙන්නේ මංමාවත් ගොඩනැගීම ජලය හා විදුලිය පහසුකම් සැපයීම මංමාවත් ගොඩනැගීම ජලය හා විදුලිය පහසුකම් සැපයීම යනාදී මීට අයත් වේ හරි ඔය විස්තර කරපු කාරණා වලට අමතරව පුතේ මෙන්න මේවත් තියෙනවා පහලට ඒ ලියපු විදිහට ලියාගෙන යන්න විස්තර කිරින්නේ ඒ කැන්ටන අතර ඒ කැන්ටන අතර සහයෝගීතාවය ගොඩනගා ගැනීම ඒ කැන්ටන අතර සහයෝගීතාවය ගොඩනගා ගැනීම ඊළඟට මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම ඊළඟට පරිසරයේ සුරැකීම පරිසරයේ සුරැකීම ඊළඟට වනාන්තර සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වනාන්තර සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම ඊළඟ කාරණය කැන්ටනය තුළ බදු තීරණය කිරීම සහ කැන්ටනය තුළ බදු තීරණය කිරීම සහ බදු අය කිරීම බදු තීරණය කිරීම සහ බදු අය කිරීම ඊළඟට කැන්ටන පුරවැසි භාවයේ තීරණය කිරීම කැන්ටන පුරවැසි භාවයේ තීරණය කිරීම
was born this way, and there's no medical reason why that happened. My brother and my sister were born with arms and legs, and sometimes in life things happen that don't make sense. My doctors never thought that I'd be able to walk, and today I'm walking. I'm from Australia. Anybody one day want to go to Australia? It's such a cool place. And I now live in LA. I'm a Southern California boy. So I only live about 4 hours from here. And today I'm going to tell you, man, I love freaking people. One day I'm in the car. I'm in the front seat. I'm not driving, of course. Can you imagine if I'm driving a car? They reckon they can put a joystick, that thing that controls my wheelchair. We can put that in a car. Like, how fully sick is that? Like, imagine if I get pulled over by the cops. You know? Well, guys, I was born this way, and there's no medical reason why that happened. My brother and my sister were born with arms and legs, and sometimes in life things happen that don't make sense. ඔයාලට මේක පේනවද? සුරේකා නෑ සර්. නෑ නේද? තාම පේන්නේ නෑ සර්. ඒක තමයි ඒක පොඩි ගැටලුවක් වෙනවා මම එදත් මේක දාන්න try කරා මේ එහෙනම් හැමෝටම සුබ දවසක්. අදින් අවසන් කරනවා. ලබන ඉරිදා ආපහු මුණ ගැහෙනවා. මේ රෙකෝඩින් එක නේ ඔයාලා බලන්නේ නේද? බලලා නෝට් එක ලියා ගන්න. එහෙනම් හැමෝටම සුබ සතියක්. ආයිබෝ.